And now, live at 12. ආයුබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 12 සමගින්. අදත් ලයිව් ඇට් 12 සමගින් ඔබ හමු වන මම නිමේෂ් විජේසූරිය. මම වින්ද්‍යා මාර්ගගේ සුපුරුදු පරිදි අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. ඔක්ස්ෆර්ඩ් එන්නතේ සායනික අත්දැක බැලීමේ පෙරහුරු ආරම්භේ. එන්නත ලබන 27 වෙනිදා සිට ගෙන්වීම ආරම්භන බව ජනපති කියයි. ඊයේත් කොවිඩ් මරණ දෙකක්. සමස්ත මරණ සංඛ්‍යාව 278ක් දක්වා ඉහළට. ආසාදිතයින් 57,000ට ආසන්න වෙයි. වන අලි ගැටලුවට විසඳුම් ඉල්ලා සූරියවැව ගොවීන්ගේ මාරාන්තික උපවාසය අවසන්. සත්‍යග්‍රහය තවදුරටත්. ලැබිච්ච ගමන් මේක මම ජනාධිපතිතුමාට විශේෂයෙන් කරගන්න කියලා. ඒකට අපි පාර්ලිමේන්තුවට ගෙන්න. ඔක්ස්ෆර්ඩ් එන්නතේ සැපයුම් අඩාල විය හැකි බවට ඇස්ට්‍රාසෙනෙකා සමාගමෙන් අනතුරු ඇඟවීමක්. ඔලිම්පික් කල් දමන කතා අසත්‍යයක්. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව කියයි. COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 787 දෙනෙකු ඊයේ දිනේදීත් මෙරටින් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව මෙවන විට 57,000ට ආසන්න වී තිබෙනවා. එමෙන්ම COVID-19 ආසාදනය වූ දෙදෙනෙකු ඊයේ දිනේදී මිය යාමත් සමග සමස්ත මරණ සංඛ්‍යාවත් 278ක් දක්වා ඉහළ ගියා. COVID-19 ආසාදනය වී සිටියේදී එලෙස මිය ගොස් තිබුණේ කොළඹ 8 සහ හෝමාගම ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්. එම මරණ දෙකත් සමග මෙරටින් වාර්තා වන සමස්ත COVID ආසාදිත මරණ සංඛ්‍යාව 278ක් දක්වා ඉහළ ගියා. මේ අතර COVID ආසාදනය වූ රෝගීන් 787 දෙනෙකු ඊයේ මෙරටින් වාර්තා වූ අතර ඔවුන්ගෙන් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව දැක්ුණේ රෝගීන් 139ක් ලෙසයි. මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 108 දෙනෙකුත්, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 101 දෙනෙකුත්, කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 66 දෙනෙකුත්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 65 දෙනෙකුත්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 61 දෙනෙකුත් ඊයේ හඳුනාගෙන තිබුණා. අනිකුත් ආසාදිතයින් සෙසු දිස්ත්‍රික්ක 19න් හඳුනාගත්තා. ඒ අනුව ඊයේ දිනේදී මෙරට සියලු දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් වාර්තා වී තිබුණා. ඊයේ 787 දෙනෙක් වාර්තා වෙනවා. පෙරේද 800 ගණනක් වාර්තා වෙනවා. ඒ අතරේ අපි දැක්ක ඇතම් සෞඛ්‍ය බලධාරීන් ඊයේ දවසේ සඳහන් කරලා තියෙනවා යම් අඩුවීමක් තියෙනවා කියලා. හැබැයි ගණන් හිලව් වල අඩුවීමක් පේන්නේ නැහැ. ආසාදිතව ප්‍රතිකාර ලැබෙන සංඛ්‍යාවත් 8,000 සීමාවට ඇවිත් තිබෙනවා. ඇත්තටම අඩු වෙලාද අපි කොතනද ඉන්නේ මේ කොවිඩ් තත්ත්වයත් එක්ක? ඕරංගන මං හිතන්නේ අපි මතක තියාගන්න ඕන කාරණේ තමයි අපි මේ කොවිඩ් රෝගය කළමනාකරණය කරනකොට මහා ජනතාවට ඇත්ත අවදානම හරියට sannivedanaya වුණොත් තමයි ජනතාව වගකීම් සහගතව අවබෝධයෙන් යුක්තව අපි දීලා තියෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්නේ. ආරම්භයේ ඉඳන් මේ දක්වාම බරපතල ප්‍රශ්නයක් දකිනවා අපේ රට තුළ විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මේ අවදානම sannivedanaya කිරීම සහ ඒ අවදානමට සරලන ප්‍රතිචාර මොනවද කියන එක සම්බන්ධයෙන් ජනතාව sannivedanaya කිරීමේ ගැටලුවක්. ඒ නිසා මේ මොහොතේදී අපිට සංඛ්‍යාත්මක දත්ත විශ්ලේෂණය කිරීම ඉතාම පැහැදිලි වෙනවා. සමස්ත රෝගීන්ගෙන් වාර්තා වෙන දෛනිකව 80%ක් 85ක් බස්නාහිරෙන් ආවේ. අද ඒක 50%ට අඩු වෙලා. ඒක කියන අනිත් කතාව තමයි 50%ක්ම දැන් එන්නේ අනිත් පළාත් වලින්. සමස්ත පරිපාලන දිස්ත්‍රික්ක 25න්ම රෝගීන් වාර්තා වෙන තැනට පළවෙනි වතාවට අපිපත් වුණා. මේ අතර රෝග පාලනය නිසි ලෙස සිදු කිරීමට නම් කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු මහජනතාවට ප්‍රකාශ කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. තවදුරටත් සමාජගත වෙලා නැහැ කියන වචනය විශේෂයෙන්ම වසංගත වේදීය වචන හරඹයක නොයෙදෙමින් මහ ජනතාවට සැබෑ තත්ත්වය අවබෝධ කරවලා දැන් රටේ පවතින අවදානම සහ COVID-19 පාලනයකින් තොරව රට පුරා පැතිර යන ආකාරය පිළිබඳ සත්‍ය තොරතුරු මහ ජනතාවට ප්‍රකාශ කරලා මේක වළක්වා ගැනීම සඳහා මහ ජනතාවගේ සහයෝගය ලබා ගැනීම තමයි යුතුයකම කියලා අපි විශ්වාස කරන්නේ. විශේෂයෙන්ම තවදුරටත් සත්‍ය තොරතුරු සංගවන්න එපා. රට තුල මේ COVID-19 වසංගත තත්ත්වය පැතිර යන ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් සත්‍ය තොරතුරු මහ ජනතාවට ප්‍රකාශ කරන්න කියලා ඉල්ලනවා. මේ අතර හැටන් බොස්කෝ විද්‍යාලයේ සිසුවෙකුටද COVID-19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. එම සිසුවා පසුගිය 21 වෙනිදා පාසල් වේලාව තුල ඇදවැටීම හේතුවෙන් රෝහල්ගත කර තිබූ අතර එහිදී කරන ලද PCR පරීක්ෂණ වලින් එම සිසුවාට COVID ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබුණා. ඒ අනුව සිසුන් 37 දෙනෙක්, ගුරුවරුන් 14 දෙනෙකු ඇතුළු 61 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඊයේ දිනේදීත් පාසල් කිහිපයකින් ආසාදිත සිසුන් වාර්තා වුණා. COVID ආසාදිත සිසුන් 30 දෙනෙකු හමුවීමත් සමග අනුරාධපුර තිසාවැව දේවානම්පියතිස්ස මහාවිද්‍යාලය සහ නීරාවිය අල් අශ්වා විද්‍යාලයේ තාවකාලිකව වසා දැමීමට ඊයේ පියවරගෙන තිබූ අතර ආසාදිත සිසුන් 10 දෙනෙකු පස්සර ප්‍රදේශීය පාසලකින් හඳුනා ගැනීමත් සමග සිසුන් එම පාසලට පැමිණීමෙන් වැළකී සිටියා. එමෙන්ම බලපිටිය ආන්දාගල ප්‍රදේශීය පාසලකින් සහ හැටන් ප්‍රදේශීය තවත් පාසලකින් වෛරසය ආසාදනය වූ සිසුන් ඊයේ හඳුනාගත්තා.
දැන් මේ වගේ ළමයින් තුල කොවිඩ් ආසාදනය වීම යම්කිසි ප්‍රවණතාවයකින් ආරම්භයක් ඇත්ත අපි දකිනවා. පහුගිය දවස්වල විශේෂයෙන්ම අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ප්‍රියල් නිශාන්ත මහත්මයාත් කොවිඩ් ආසාදිතයෙක් බවට පත් වුණා. ඒ වගේම අපි දන්නවා මේ වෙන විට සෞඛ්‍ය අමාත්‍යවරියටත් කොවිඩ් ආසාදනය වී තියෙන බව තමයි වාර්තා වෙන්නේ. ශේෂ ආරක්ෂිතව ඉන්න පුද්ගලයෝ මේ ඔවුන් කොවිඩ් ආසාදිත වුණා නම් පාසල්වල මේ වගේ එකසැරේ නිරාවරණය වීම බරපතල ගැටලු සහගත තත්ත්වයක්. වවුනියාව නගරයේ ආශ්‍රිතව ඊයේ දිනේදීත් ආසාදිතයින් 13 දෙනෙකු හඳුනාගත්තා. ඒ අනුව මේ වන විට වවුනියාව නගරයේ ආශ්‍රිතව ආසාදිතයින් 266 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ජායල ඒකල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක් පොලිසිය ඊයේ රාත්‍රියේදී වටලනු ලැබුවා. එහිදී කාන්තාවන් 3 දෙනෙක් සහ කළමනාකරු අත්අඩංගුවට ගත් අතර අද ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඊයේ දිනේ රාජ්‍ය සහ පුද්ගලික ආයතන 878ක් පරීක්ෂාවට ලක් කරනු ලැබුවා. එයින් ආයතන 86ක් නිරෝධායන රීතීන් වලට පටහැනිව කටයුතු කරන බවට පෙනී ගොස් තිබෙනවා. එම ආයතන 86 කළමනාකරුවන් පරිපාලකින්ට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරනු ලබනවා. මේ වන විට බස්නාහිර පළාත තුල ආයතන 1004ක් සෞඛ්‍ය රීති අනුගමනය කර කටයුතු කර නැහැ. එම ආයතන 1004ට එරෙහිව මේ වන විටත් නඩු පැවරීමක් සිදු කර තිබෙනවා. සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා. මේ පිළිබඳව අප කළ විමසීම්වලදී සෞඛ්‍ය අමාත්‍යවරියගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා හා නිවසේ ප්‍රකාශකයෙකුද සඳහන් කළේ මේ මොහොතේ Tamanට ඒ පිළිබඳව ප්‍රකාශයක් සිදු කළ නොහැකි බවයි. කෙසේ වෙතත් BBC ප්‍රවෘත්ති සේවය ඇතුළු තවත් වෙබ් අඩවි කිහිපයක් අදාළ පුවත වාර්තා කර තිබෙනවා. සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා දේවී වන්‍යාරච්චි මහත්මියට කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී ඇයට කොරෝනා වැළඳී ඇති බවට තහවුරු බවටයි ඊයේ රාත්‍රියේ සිට ආරංචි පැතිර ගියේ. මේ පිළිබඳව අප ඇයගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් විමසූ විට ඔහු ඒ පිළිබඳව Taman දැනුවත් වී නොමැති බව පැවසුවා. පසුව අප කළ විමසීමකදී ඇමතිවරියගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා පැවසුවේ අදාළ ආරංචිය පිළිබඳව විස්තර ඇයගේ නිවසින් ලබාගත හැකි බවයි. ඒ අනුව අප ඇයගේ නිවසින් ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ ඇමතිනියට කොවිඩ් වැළඳී ඇති බව ඔවුන් ප්‍රතික්ෂේප කළේ නැහැ. මේ පිළිබඳව අප වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනන්දුපුල්ලේ මහත්මියගෙන්ද විමසීමක් කළා. ඇය පැවසුවේ Tamanටද එවැනි තොරතුරක් ලැබී ඇති බවයි. සෞඛ්‍ය ඇමතිතුමිය සම්බන්ධ කර ගැනීමට හැකි වූ වහාම පුවත සනාථ කරන බව සුදර්ශනී ප්‍රනන්දුපුල්ලේ මහත්මිය පැවසුවා. මේ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කළ විමසීමකදී ඇන්ටිජන් පරීක්ෂාව ගැන කිසිවක් සඳහන් නොකළද ඇමතිවරිය PCR පරීක්ෂාවකට භාජනය වූ බව තහවුරු කළා. මේ අතර පෙරේදා රාත්‍රියේ සෞඛ්‍ය ඇමතිවරියගේද සහභාගීත්වයෙන් නෙළුම්මාවත පොදුජන පෙරමුණු කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ අවසානයේ ඇමතිවරිය පිටව ගියේ මෙලෙසින්. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන්. රජයේ බඩේට පත් කරනකොට මේ දේශී සම්පත් විරෝධ සංවිධානයක් ඇති කරේ අබයරාමේ දැනුත් මේ බෝට් ලෑල්ල තවමත් තිබෙනවා ගලවල නැහැ. ඒ බෝට් ලෑල්ල නැවත වාරයක් ක්‍රියාත්මක කරලා වරාය විකින්නගෙන අදහස හකුලා ගන්න මේ රටේ කහසිවුර පියනකම් මේ කිහිදක් විකුණන්න දෙන්නේ නැහැ කියන එක වගකීමකින් යුක්තව කියන නැහැටි පරිප්පු ආණ්ඩු නෙවෙයි අපි පිහිටෙව්වේ. කරවල ආල් දෙන ආණ්ඩු නෙවෙයි පිහිටෙව්වේ. සම්පත් ආරක්ෂා කරන ආණ්ඩුවක් අපි ගේනවා කියලා ගෙනාවේ. අපි කතා කරේ. ඒ නිසා අපි කරුණාවෙන් ඉල්ලා හිටිනවා අපේ හඬවල් වලට කන් දීලා කටයුතු කරන්න කියන පණිවිඩය ලබා දෙනවා. මෙච්චර පාඩු ලබන තැන් තියෙද්දී ලාභ ලබන වරායම කැලක් තමයි දෙන්නේ. ඉන්දියාවත් ගන්න හදනකොට බම්බලොත් වෙච්ච පාඩු ලබන උන්ට එහෙලට වැඩක් නැහැ. ඒගොල්ලන්ට තෝරි මෙහෙ ලාභ ලබන. අපි ලාභ ලබන එක විකුණන. මුන්නෑලගේ උත්තරේ පරණ උත්තරේම තමයි රාජ්‍ය සම්පත් විකිණි. දැන් මේ පටන් ගන්න තියෙන්නේ. අපි පැහැදිලිව කියනවා චීනය පෝෂණය කරන අය උද්ඝෝෂණය කරන එක් කණ්ඩායම් අනිත් පැත්තෙන් රජයක් හැටියට අපෝසත් වෙලා තියෙනවා මේ රටට අවශ්‍ය කරන විසඳුම දෙන්න. ඔක තමයි කියන්නේ දේශපාලනය සඳහා බොරු කිව්වහම ඇති වෙන තත්ත්වයක්. ඉතින් ඒක ඒගොල්ලන්ම විසඳ ගන්න ඕන. අපේ කාලේ අපි ඉන්දියාවත් එක්ක කතා කරා වැඩ වර්ජන තිබුණේ නැහැ. ප්‍රශ්න තිබුණේ නැහැ. පක්ෂයේ පැත්තෙන් අපි දැක්කා මංගල සමරවීර මහත්තයා කියනවා මේක ආයෝජනයක් ආයෝජන කරාට කමක් නැහැ කියලා. ඒ නිසා දැන් සකල විද ප්‍රතිගාමී ඔක්කොම
ඔක්කොම එකට එකතු වෙලා දැන් මේ ඉන්නේ. මම දන්න ගණන් සූත්‍රයේ හැටියට මේ වරායට කරන්නේ දෙන්නෙක් හෝ තුන්දෙනෙක් එකතු වෙලා මේක ඉක්මනින් සංවර්ධනය කරලා ලොකු ලාභයක් අරගෙන මේක දෙකට බෙදා ගන්නවා. හැබැයි අපේ ආණ්ඩුව විසින් මේක කරොත් අවුරුදු ගාණක් ඉස්සරහට යනවා මේක සංවර්ධනය කරලා ඉවර කරන්න. ඊට පස්සේ අපිට වරායෙන් ලැබෙන ආදායම ලබා ගන්න පුළුවන් කමක් නෑ. මේකට කියන්නේ වත්ත බද්දට දීලා ඇස්සට දත නියෝනවයි කියලා. තවත් කාරණාවක් මතක් කරන්න ඕන. රෑ වැටුණු වලේ දවල් වැටෙන්න එපා කියන ආප්තෝපදේශය. හම්බන්තොට වරාය විකිණීම ජාතික අපරාධයක් කියන එක අපි පිළිගන්නවා. රටම පිළිගත්තා. 69 ලක්ෂයක් ජනතාව පිළිගත්තා. එමනම් ඒ වැරැද්දම කරන්නද මේ ඇත්ත බලයටපත් උනේ? නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ඉන්දියාවෙන් ලංකාවට ගෙන්වීමට නියමිත එන්නත අත්හදා බැලීමේ සායනික පෙරහුරුවක් අද ස්ථාන කිහිපයකදී සිදු වුණා. ඒ පිළියන්දල සහ රාගම කේන්ද්‍ර කර ගනිමින්. අද උදෑසන මෙම සායනික පෙරහරුවේ පළමු අදියර ආරම්භ වුණේ පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී. මෙහිදී ප්‍රථමයෙන් මෙම සායනික අත්හදා බැලීම සඳහා එක් කරගනු ලැබුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන්. මේ එන්නත ලබා ගැනීමට සුඛීය කැමැත්ත ප්‍රකාශ කිරීම තමයි ඉස්සෙල්ලාම සිද්ධ කරන්න ඕනේ. ඔයගොල්ලන් එන්නත ලබා දීමට සුසුකම් සම්පූර්ණ තියෙනවා නම් අද දවස් තුල ඔයගොල්ලන්ට මේ එන්නත ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ඔයගොල්ලන්ව එන්නත ලබා දීලා පැය භාගයක් විතර නිරීක්ෂණය කරලා තමයි නැවත පිටට යන්න පුළුවන්. සමස්ත වැඩසටහනක දුරස්ථභාවය ආරක්ෂා වෙන විදිහට හොඳින් මුඛාවරණ පැනලා අත හොදලා සබන් දාලා ඒ වැඩ කටයුතු වලින් පස්සේ තමයි සායන මාරයට සහභාගී වෙන්න අවසර තියෙන්නේ. ඒ අනුව මෙම සායනයට එක්වීමට කැමැත්ත පළ කළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙනුවෙන් අදාළ එන්නත ලබා දීමට කටයුතු කළා. මෙම සමස්ත පෙරහුරු වැඩසටහනම සැලසුම් කර තිබෙන්නේ ලබා දී තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව දුරස්ථභාවය ආරක්ෂා කරමින්. ඉදිරියේදී ලංකාවට COVID-19 රෝගය වළක්වා ගැනීම සඳහා එන්නත ලැබීමට නියමිතව තිබෙනවා. අනේ එන්නත ලබා දීමේ පෙරහුරු සායනික වැඩසටහනක් තමයි අද මේ ස්ථානයේ පැවැත්වෙන්නේ. විශේෂයෙන්ම මේ සායනික වැඩසටහන පිළිබඳ මාර්ගෝපදේශක සහ නිර්ණායක හඳුනා ගැනීමටත් සේවාලාභීන්ට වඩාත් කාර්යක්ෂම සුරක්ෂිත සේවාවක් ලබා දීම සඳහා අද දින මෙම වැඩසටහන මෙතනදී සංවිධානය කරලා තියෙනවා. මෙහිදී සියලු අඩුපාඩු හඳුනාගෙන වඩාත් ඵලදායී ලෙස කෙටි කාලයක් තුළ සුරක්ෂිතව මෙම එන්නත ලබා දීම සඳහා මාර්ගෝපදේශක සහ නිර්ණායක හඳුනා ගැනීමට නියමිතව තිබෙනවා. ප්‍රථමයෙන්ම මෙම පෙරහුරුව සභා ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අද යොදවාගෙන තියෙනවා. නමුත් ඉදිරියේදී ප්‍රජාව සඳහා සුරක්ෂිත වෙන්නත ලබා දීමත් සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පිළියන්දල දිසාරෝහල සහ රාගම ලයරෝහලේදී අද මෙම සායනික පෙරහුරු සිදු වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රධාන විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙම පෙරහුරු වැඩසටහන් මාලාව අධීක්ෂණය කරනු ලැබුවා. වනාලි ගැටලුවට විසඳුම් ඉල්ලා සූරියවැව වල්සපුගල දින 3ක් මුළුල්ලේ ක්‍රියාත්මක කළ මාරාන්තික උපවාසය අද උදෑසන 11ට පමණ අවසන් කෙරුණා. ඒ යෝජිත වනාලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම මාසයක කාලයක් ඇතුළත සිදු කරන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා උපවාසකරුවන් හමුවේ පොරොන්දුවක් ලබා දීමත් සමගයි. වනාලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වනාලි ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලබා දෙන්නයි ඉල්ලා පසුගිය 17 වෙනිදා සූරියවැව වල්සපුගලදී ගොවින් සත්‍යාග්‍රහයක් ආරම්භ කළා. ඒ වලව වම්මියුර ඒකාබද්ධ ගොවි සංවිධාන නියෝජිතයින්ගේ සහභාගීත්වය. කෙසේ වෙතත් ඔවුන් පසුගිය 20 වෙනිදා සිට මාරාන්තික උපවාසයක නිරත වීමට තීරණය කළේ ගැටලුවට විසඳුම් නොලැබීම හේතුවෙන්. ඊයේ මාරාන්තික උපවාසයේ නිරත ගොවීන් දෙදෙනෙකු අයහපත් සෞඛ්‍ය තත්ත්වයේ හේතුවෙන් රෝහල්ගත කිරීමටද සිදු වුණා. මෙවන් වටපිටාවක් හමුවේ අද සිවුවන දිනටත් මාරාන්තික උපවාසය ක්‍රියාත්මක වුණේ. අද උදෑසන මේ උපවාසය ක්‍රියාත්මක ස්ථානයට අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැමිණ ගොවීන් සමග සාකච්ඡාවක නිරත වුණා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ යෝජිත වනාලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම සඳහා මාසයක් තුල අදාළ කටයුතු සිදු කරන බවයි. ගොවි චෝදනා කරන්න තෝ මාසෙට කැමතිද? මාසෙන් එහෙනම් අපි ආයෙ පටන් ගමු. මාස දිනයක් දෙන්න ඕනේ. අර මාසේ කේල් පැලේ තුමා කියනෝනේ මාසයකින් මේක කරන්න කියලා. අපි අවසාන වතාවටත් මට අහුම්කම් දෙන්න. ලඩයි මන් දන්න සත්‍යග්‍රහය නවත්තනවාද කියලා. මාරාන්තික උපවාසය අපි නවත්තනවා. ඒක තමයි කියන්නේ. හැබැයි මාසේ අවසාන වෙනකොට යම් ප්‍රතිඵලයක් නැත්නම් එදාට ආපහු මමත් එනවා මම. ආමදුරත් එක්ක අපි කවුරුත් වාරා. මාසේ දිනේ තමයි පෙබරවාරි
23 අවසාන දිනේ. එකක් තියෙන්නේ අපි ලබන සුමාන විතර වෙනකොට අර හදපු රෙගුලාසි ටික නීතිපතිට යවනවා. මම ඒකේ කොපියක් මෙහාට එවන්නම්. මම දෙවන්නම් පිටිවිරයි. කෙසේ වෙතත් උපවාසයේ නිරත ගොවීන් අමාත්‍යවරයා හමුවේ පවසා ඇත්තේ අදාළ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්වන තුරු සිය ක්‍රියාමාර්ගය අත් නොහරින බවයි. නමුත් උපවාසකරුවන් අසලට පැමිණි අන්දරවැව ධර්මදූත ආශ්‍රමයේ ගලගම ඥානානන්ද ස්වාමින් වහන්සේ උපවාසකරුවන් හට යෝජනා කර ඇත්තේ දැනට මාරාන්තික උපවාසය අතහැර යලි සත්‍යග්‍රහයක නිරත වන ලෙසයි. අමාත්‍යවරයාගේ පොරොන්දුව ඉටු නොවන්නේ නම් තමන්ද යලි මාරාන්තික උපවාසයක් ආරම්භන බවයි එහිදී උන්වහන්සේ අවධාරණය කර ඇත්තේ. කෙසේ වෙතත් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ලබා දුන් පොරොන්දු අනුව මාරාන්තික උපවාසය අත්හැරීමට උපවාසකරුවන් තීරණය කළ අතර ඔවුන් වැඩිදුරටත් පවසන්නේ අදාළ ගැසට් පත්‍රය නිකුත් වන තුරු තමන් නැරඹි සත්‍යග්‍රහය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව. විරාමෙන් අනතුරුව තවත් දේශීය පුවත් කිහිපයක් වෙතටයි අවධානය. මීටියාගොඩ ප්‍රදේශයේ ගිනි අවියක් සමග පුද්ගලයෙකු විශේෂකාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවටපත් පුද්ගලයා මේ වන විට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන පොඩි ලැසි සමග කලක් සමීපව කටයුතු කළ පුද්ගලයෙකු බවටයි වාර්තා වන්නේ. මේ අතර හම්බෙගමුව ඇතුළුව ප්‍රදේශ කිහිපයක පවත්වාගෙන ගිය ගංජා හේන් 5ක් වැටලීමට ඇඹිලිපිටිය සුරාබදු නිලධාරීන් සමත් වී තිබෙනවා. සුරාබදු කොමසාරිස්තුමාට ලද තොරතුරු මත ඇඹිලිපිටිය සුරාබදු ස්ථානයේ සහ රත්නපුර සුරාබදු ස්ථානයේ නිලධාරීන් විසින් හම්බේගමුව අලුත්ව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඇඹිලිපිටිය සුරාබදු ස්ථානාධිපති ආර්.ඒ. සරච්චන්ද්‍ර මහතාගේ මෙහෙයවීමෙන් මේ වැටලීම සිදු කළ අතර අක්කර 1.5ක පමණ භූමි භාගයක මෙම නීති විරෝධී ගංජා වගාව සිදු කරගෙන ගොස් තිබුණා. අඩි 5-6ක් අතර උසකින් වැවී තිබූ ගංජා වගාව විනාශ කිරීමට කටයුතු කළ අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 10ක් පමණ වනවා. අදාළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. මේ අතර මීටියාගොඩ වේරගොඩ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සිදු කළ මෙහෙයුමකදී ගිනිඅවි සහ උණ්ඩ සමග පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ලද තොරතුරක් මත මෙම මෙහෙයුම දියත් කර ඇති අතර මෙලෙස අත්අඩංගුවටපත් ඇත්තේ මේ වන විට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පොඩි ලෙසි සමග කලක් සමීපව කටයුතු කළ පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ. සැකකරු සන්තකයේ තිබී චීනයේ නිෂ්පාදිත ස්වයංක්‍රීය පිස්තෝලයක්, මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් මෙන්ම ජීවුණ්ඩ පොලිස් භාරයට ගෙන තිබෙනවා. ලබන බදාදා සිට පළමු කොවිඩ් එන්නත් ඔගය ඉන්දියාවෙන් මෙරටට නොමිලේ ලැබෙන බව ජනාධිපතිවරයා පවසනවා. ඒ අද ගමින් ගමට ගොස් ජනතා ගැටලු විසඳීමේ ගම සමග පිළිසඳරක් වැඩසටහනට එක්වෙමින්. මේ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ගම සමග පිළිසඳරක් 7 වෙනි පියවර අද උදෑසන ආරම්භ වුණේ ජනාධිපතිවරයාගේ පැමිණීමත් සමගයි. මේ සඳහා මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක්ද එක්ව සිටියා. ජනපති ගම සමග පිළිසඳරක් වැඩසටහනේ 7 වන අදියර සඳහා සහභාගී වීමටයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙලෙස තිනියාවල යක්ටපාත ප්‍රාථමික විද්‍යාලය වෙත ප්‍රවිෂ්ඨ වන්නේ. ඉතින් මේ ප්‍රදේශයේ ජනතාව ජනාධිපතිතුමන් හට තමන්ගේ ප්‍රශ්න ගැටලු ඉදිරිපත් කිරීම සඳහා පෙළ ගැසී සිටිනවා. දැන් මේ කොවිඩ් ප්‍රශ්නය අපිට ලංකාවට ආපු ගමන්ම මම ජනාධිපති කාර්ය බාධකායක් ඇති කළා. අපිට පළවෙනි මේ රැල්ල සාර්ථකව පාලනය කරගන්න පුළුවන්කම තිබුණා. නමුත් අපි මේවා වෙනකොට අපි මේවා ගැන සැලකිල්ල අපේ යොමු වෙන්නේ නැහැ. අපි අර සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන්නේ නැහැ. එවැනි අවාසනාවන්ත සිද්ධියක් නිසා මේ දෙවැනි රැල්ල ඇති වුණා. අර පළවෙනි තිබුණු වෛරසයට වඩා වෙනස් වෛරසයක් එක්ක තමයි මේ දෙවන රැල්ල ආවේ. මේ වෛරසය ඉක්මනින්ම බෝ වෙනවා. හින්දා තමයි මේක අමාරු වෙලා තියෙන්නේ. පළවෙනි රැල්ල වගේ මේක කෙලින්ම තදින්ම පාලනය කරගන්නට. මුත් අපි බොහෝ දුරට අනිත් රටවල් හා සම්බන්ධ කරාම අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය නිලධාරීන් ඇතුව ත්‍රිවිධ හමුදාවේ නිලධාරීනුත් ඇතුව අපි මේක යම් තත්ත්වයකට අපි පාලනය කරගෙන තියෙන්නේ. දැන් අපිට මේ 27 වෙනිදා පළවෙනි එන්නත් ප්‍රමාණය ඉන්දියාවෙන් අපිට ලක්ෂ 6ක් ඒ කියන්නේ 3 ලක්ෂයකට අපිට මේ එන්නත ලබා දෙන්න නොමිලේ ඒ එක එවනවා ලංකාවට. අපි ඊට පහුවෙන්ද ඉඳලම මේ එන්නත මුලින්ම අපේ සෞඛ්‍ය සේවාවේ නියුතු මුලින්ම ඉදිරියෙන්ම ඉන්න ඒ දොස්තර
මහතුරුන්ට PHI මහතුරුන්ට හෙදියන්ට මේ කට්ටියට අපි ලබා දෙනවා. ඊළඟට මේ කට්ටියත් එක්ක දැන් හමුදාවෙන් හුඟක් අය එකට වැඩ කරන පොලිසිය ඒ අයට ලබා දෙනවා. ඊළඟට ඉතුරු වෙන අය ඉතාමත්ම මේ හැදෙන්නට පුළුවන් වයසක ඒ අයට අපි ලබා දෙනවා. ඒ අතරතුර අපි ඉක්මනින්ම ඊළඟට චීනයෙන් රුසියාවෙන් ඒ වගේම මිලදී ගන්න ඉන්දියාවෙනුත් පිට එක කඩිනමින් ලබා දෙන්නට පුළුවන්. හලාවත මාදම්පේ ප්‍රදේශයේ පිරිසක් මහා පරිමාණ වැලි කැපීම් වලට විරෝධය පළ කරමින් අද සත්‍යාග්‍රහයක් ආරම්භ කළා. මීට කාන්තාවන් 2 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 8 දෙනෙකු එක්ව සිටිනවා. හලාවත මාදම්පේ සුදුවැල්ල ප්‍රදේශයේ මහා පරිමාණයෙන් සිලිකා වැලි කැපීම සිදුවන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. ඊට විරෝධය පළ කරමින් පිරිසක් අද සත්‍යාග්‍රහයකට පිවිසුනේ සෙත් පිරිත් සජ්ජායනාවලින් අනතුරුවයි. යම් විසඳුමක් අවශ්‍ය කරන මොහොතක ඒ විසඳුම ලබා දෙන්නට බලධාරීන්ගේ නිලධාරීන්ගේ ඇස් ඇරෙන්නේ නැති අවස්ථාවක අපිට අවසානයේ මේ නිලධාරීන් විසින්ම මෙන්න මේ කියන අපේ ජීවිත අවදානමකට යොමු කරමින් මේ තැනට අපිව තල්ලු කරලා දැම්මා. වැලි කැපීමට එරෙහිව පිරිස දේව කන්නලව්වකද නිරත වුණා. අනතුරුව පිරිස සුදුවැල්ල සමයවර්ධනාරාමයේ අසලදී සත්‍යාග්‍රහයක් ආරම්භ කළා. ගැටලුවට විසඳුම් නොලැබෙන්නේ නම් සත්‍යාග්‍රහය මාරාන්තික උපවාසයක් දක්වා කරගෙන යන බවයි විරෝධතාකරුවන් පැවසුවේ. යලිත් අවධානය දේශීය පුවත් වෙත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති අනුව සෙත්සිරිපාය 3 වැනි අදියරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණා. මහල් 25කින් යුත් මෙම රජයේ කාර්යාල සංකීර්ණයේ ඉදිකිරීම සඳහා වැය කරන මුදල රුපියල් බිලියන 16.7ක්. සෙත්සිරිපාය 3 වැනි අදියර ඉදිකරන්නේ බත්තරමුල්ල දියත වන අසලයි. මහල් 25කින් සමන්විත මෙම ගොඩනැගිල්ල නවීන කාර්යාල පහසුකම් වලින් සමන්විතව ඉදිකිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. රුපියල් බිලියන 16.7ක වියදමකින් ඉදිකරන ගොඩනැගිල්ල තුල රාජ්‍ය ආයතන ගණනාවක් ස්ථාපිත කිරීමට නියමිත වනවා. ඊට අමතරව වාණිජ කටයුතු, බැංකු කටයුතු, ආපනශාලා, ශරීර යෝග්‍යතා මධ්‍යස්ථාන මෙන්ම සියලු පහසුකම් වලින් සමන්විත රථගාලක්ද මෙහි ඉදිකිරීමට නියමිතයි. ඊයේ පෙරවරුවේ ගොඩනැගිල්ලට මුල්ගල් තැබීමේ අවස්ථාව සඳහා රජයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම එක්ව සිටියා. අද මේ අපි මුල්ගල තබන ගොඩනැගිල්ල තමනාසලට පේනවා මේ එහා පැත්තේ වතුර පිරලා තියෙන හැටි. මේක අවුරුදු 2කට වඩා ප්‍රමාද වෙලා තිබුණා. අපි ආවට පස්සේ මැණික් වෙළඳපොළ මේ ව්‍යාපෘතිය ඒ වගේම නිවාස සංවර්ධන ව්‍යාපෘති වගේ ප්‍රමාද වෙලා තිබිච්ච ව්‍යාපෘති රාශියක් කඩිනමින් යලි පටන් ගත්තා. යාපාලනේ කාලේ පළවෙනි අවුරුද්ද ඉවරනකොට කී දෙනෙක් ඇමතිවරුන්ට දූෂණ චෝදනා තිබුණාද? අද මේ රජයේ එක ඇමතිවරයෙකුට එක රාජ්‍ය අමාත්‍යවරයෙකුට දූෂණ චෝදනාවක් නැහැ. ආදර්ශය ලැබිලා තියෙනවා එතනින්ම. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒ ආදර්ශය මුළු ආණ්ඩුවෙම අපිට පෙන්වන්නට පුළුවන් වේවි කියලා. අවසානයේ මේ ඉඳිපෙන්නේ ගොඩනැගිල්ලක් විතරක් නෙවෙයි සමස්ත රටේ ආර්ථික ජීවිතයත් එක්ක බැඳෙන කාරණා මේ සිද්ධ වෙන්නේ. පසුගිය දවසක මමත් අපේ රාජ්‍ය ඇමති ලොහන් රත්වත්තේ මැතිතුමත් රත්නපුරේ ගිහිල්ලා රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයන් දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලපු ජාත්‍යන්තර මැණික් වෙළඳ මධ්‍යස්ථානය. ඒකට මැණික් කුළුණ කියලා කිව්වේ. මැණික් වෙළඳ මධ්‍යස්ථානයට මුල්ගල තිබ්බා. ඒකේ පළවෙනි අදියරේ වැඩ ආරම්භ කරා. සමාජ මාධ්‍යවල ඉන්න 103 කට්ටිය මේකට මතයක් හදන්න ගත්තා මැණික් කුළුණු හදන වෙලාවක්ද මැණික් වලින් ඔය කුළුණ හදලා මොකටද? ඒකද දැන් අපිට තිබෙන ප්‍රධානම කාර්යය ජාත්‍යන්තර මැණික් මධ්‍යස්ථානයක් රත්නපුරේ පමණක් නෙවෙයි ලංකාවේ ඉන්න සියලු මැණික් ව්‍යාපාරිකයන් ඉල්ලා හිටිනවා. හොංකොං වල තියෙනවා එහෙම මධ්‍යස්ථාන. තායිලන්තයේ තියෙනවා එහෙම මධ්‍යස්ථාන. දැන් හිටින් ඉඳන් කියයි මේ වසංගතයක් අස්සේ අලුතෙන් කාර්යාල සංකීර්ණ හදන්න ඕනද? ඕකද මේ රටේ තියෙන ප්‍රමුඛතාවය කියලා. තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. ශ්‍රී ලාංකික සිසුන් වෘත්තිකින් සහ විශ්වවිද්‍යාල සිසුන් සඳහා අත්වැලක් සැපීමට සීමා වෙතින් මූල්‍ය නායකත්ව වැඩසටහනක් දියත් කෙරුණා. සීමා ආයතනය වෙතින් හඳුන්වා දෙන ඩිජිටල් ඉගෙනුම් ක්‍රමවේදය හෙවත් මෙම මූල්‍ය නායකත්ව වැඩසටහන ඊයේ දින දියත් කළ අතර COVID-19 ව්‍යාප්තිය හමුවේ දුරස්ථ ස්වයන් ඩිජිටල් ඉගෙනුම් ක්‍රමයක් භාවිතයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා. මඩකලපුව කළුතාවලේ ප්‍රදේශීය මාර්ගයක සිදු වූ අනතුරක් මෙලෙස CCTV කැමරාවක සටහන් වී තිබුණා. ඒ සමගින් ලයිව් ඇට් වෙලා අදට අවසන්. ඔබට සුබ දවසක්. විලාසිතා